සුබ දවසක් පින්වත් ඔබ හැම දිනාටම ජීවිතය තුළ පසු කරන තවත් එක් සිකුරාදා දවසක සුබසන් ජීවිතයේ වැඩසටහන සජීවී ලෙසින් මේ ආකාරයෙන් අදත් ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. සදහවත්නි, එදිනදා ජීවිතය තුළ ඔබට ඇතිවන නොයෙකුත් ගැටලු වලට ප්‍රශ්න වලට ධර්මානුකූල විසඳුම් ලබා දෙන ප්‍රමුඛතම වැඩසටහනක් විදිහට සුබසන් ජීවිතයේ වැඩසටහන මේ ආකාරයෙන් විකාශනය කරද්දී අදත් අපි බලාපොරොත්තු වෙනවා වර්තමාන සමාජය තුළ දැඩි කතාබහට ලක්වන කාලෝචිත මාතෘකාවක් පිළිබඳව ධර්මානුකූල පැහැදිලි කිරීමක් මේ හෝරාව තුළ ඔබ වෙනුවෙන් ගෙන එන්නට. ඒ වෙනුවෙන් අදත් සුපුරුදු පරිදි දේශනාව පවත්වන්නට බෞද්ධ රූප වාහිනී මැදිරි පරිශ්‍රයට වැඩම කරන්නට යෙදුණු බත්තරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික අපේ පින්වත් ස්වාමින් වහන්සේ ඊ타ත්ම ගෞරවයෙන් නමස්කාර පූජා පෙරදරිව සාදුනාද පවත්වමින් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත්නි, අද සුපසන් ජීවිතයේ වැඩසටහන වෙනුවෙන් දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ වැලවත්තේ පදිංචි ෆ්ලොරිඩා සහ ශාන්ති යන දෙනියන් දෙදෙනාත්, ටෙරන්ස් ප්‍රනාන්දු වන බෑනනුවන් සහ දයා සහ ලිස්ඩා වන ලේඩියන් දෙදෙනාත් ඇතුළු මුණුබුරු මිනිපිරියන් පිරිසත් පැමිණ සිටින පින්වත් පිරිස විසින්. එහෙමනම් දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් තථාගත අමාමෑණී ලෝතුරා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා මල් පූජාවන් සිදු කරන්නට, ඉන් අනතුරුව ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වමින් දේශනාවට ආරාධනා කරන්නටයි දැන් කාල වේලාව ලැබෙන්නේ. ප්‍රථමයෙන්ම මල් වට්ටිය දේශකයන්න් වහන්සේටත් අතගස්වමින් පූජා කරන මොහොත. සාදු සාදු සාදු. සදහවත්නි, වැල්ලවත්ත හැම්ඩන් පටුමග 93 නිවසේහි පදිංචිව සිට වසර 67කට පෙර පරලෝසපත් වන්නට යෙදුණු එමානිස් ප්‍රනාන්දු මහත්මයාටත් එවැගේම පසුගිය ජනවාරි මාස 4 වන දිනට පරලෝසපත්ව වසර 50ක් සපිරෙන ඇග්නස් ප්‍රනාන්දු මව ඇතුළු ඔවුන්ගේ නම් වලින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම වර්ග පරම්පරාගත ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීමේ ආරම්භණුයි මේ උතුම් ධර්ම දානමය පින්කම වුන් සිදු කරන්නේ. ඉතින් ඔවුන්ගේ සියලුම යහපත් සිතුම් පැතුම් මේ ආකාරයෙන්ම සමෘද්ධිමත් වන්නටත් මේ මුළු මහත් ඒ වගේම මුළු මහත් ලෝකෙම වෙලාගෙන තිබෙන කොරෝනා වසංගතය ඉක්මනින්ම තුරන්ව වෛරසයේ වැළඳී රෝගාතුර තත්ත්වයේ පසුවන ලොකු කුඩා බාලමහලු සියලුම දෙනාට ඉතාමත් ඉක්මනින් නිදුක් නිරෝගී සුව සම්පන්නිය ලැබෙන්නටත් කියා ප්‍රාර්ථනා කරගෙන අද දේශනාව මේ ආකාරයෙන් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. සදහවත්නි, මිනිසයන් විදියට මේ ජීවිත ගමන තුළ ජීවත් වන්නට අපට තනියම පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. විවිධ හේතුන් මත ජීවිතය තුළ ඇතිවන විවිධ අවස්ථාවන් වලදී නොයෙකුත් පුද්ගලයන් සමග ගැටෙමින් විශාල මිනිසුන් ප්‍රමාණයක් ඇසුරු කරමින් ජීවත් වන්නට ඔබ අප සියලුම දෙනාටම සිදු වෙනවා. නමුත් අපි ආශ්‍රය කරන පුද්ගලයන්, අපි සම්බන්ධතා පවත්වන පුද්ගලයන් කල්යාණ මිත්‍රයෙක්ද අසත්පුරුෂයෙක්ද කියන කාරණාව වටහා ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත්වන්නේ සත්පුරුෂ පුද්ගලයන් ආශ්‍රය කරමින් තමන්ගේ ජීවිතය සාර්ථක කරගත් පුද්ගලයන් පිළිබඳවත්, ඒ වගේම අසත්පුරුෂ ආශ්‍රය නිසා තමන්ගේ ජීවිතය වරද්දා ගනිමින් පසුතැවිල්ලෙන් ජීවත් වන පුද්ගලයන් පිළිබඳවත් ඔබ අපි සියලුම දෙනා දන්න කාරණාවක් නිසා. එනිසාම සම්බුද්ධ දේශනාව තුළ සඳහන් වන කල්යාණ මිත්‍ර සම්පත්තිය, එහෙම නැත්නම් සත්පුරුෂ ආශ්‍රය කියන කාරණාවයි අද සුපසන් ජීවිතයේ වැඩසටහන තුළින් ඔබට පැහැදිලි කරන්නට, ඔබ තුළ අවබෝධයක් ඇති කර දෙන්නට අපි උත්සාහ කරන්නේ. එහෙමනම් කල්යාණ මිත්‍ර සම්පත්තිය anu කුමක්ද? කල්යාණ මිත්‍රයන් අපගේ ජීවිතයට ලං කර ගැනීමෙන් ජීවිතය කොතෙක් දුරට සාර්ථක වනවාද යන්න පිළිබඳව මේ හෝරාව තුළ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන හැටියට ඊ타ත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරනවා පූජනීය මිරිස්සේ ධම්මික අපේ පින්වත් ස්වාමින් වහන්සේට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් දායකත්වයේ උසුලන පින්වත් වූ ඔබ සියලු දෙනාටමත්, ඒ වගේම සුපසන් ජීවිතයේ සදහම් විවරණ ධර්ම සාකච්ඡාව මේ දේශනාව ශ්‍රවණය කරන මේ රටෙහි හෝ ලොව කොතනක හෝ වෙසෙමින් ඒ ඔබ සියලු දෙනාටමත් ජීවන්ත පුතුණුවන් ඇතුළු බෞද්ධ මාධ්‍ය ජාලයේ පින්වත් අප නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ හැමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. හැමතෙම උතුම් සිව්සස් දහම් අවබෝධයෙන් අමා නිවන් පිණිසම උපකාරක ධර්ම පෙළක්ම වේවායි පළමු කොට ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා.
පළමු කොට සියලු දෙනාම ගෞරවයෙන් තුන් වතාවක් নমස්කාරය කියන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මමං හියානන්ද කල්යාණ මිත්තං ආගම්ම ජාති ධම්මා සත්තා ජාතියා පරිමුච්ඡන්ති. ජරා ධම්මා සත්තා ජරාය පරිමුච්ඡන්ති. ව්‍යාධි ධම්මා සත්තා ව්‍යාධිනා පරිමුච්ඡන්ති. මරණ ධම්මා සත්තා මරණේන පරිමුච්ඡන්ති. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා ධම්මා සත්තා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසේහි පරිමුච්ඡන්ති. සාදු සාදු සාදු. උතුම් තුනුරුවන් සරණයි පින්වත්නි.
අද සුපසංජීවිතයේ සදහම් සාකච්ඡාවේ දේශනාවෙහි ධර්ම මාතෘකාව ජීවන්ත පුතුණුවන් සඳහන් කළ අයුරින් කල්යාණ මිත්‍ර සම්පත්තිය. කල්යාණ මිත්‍රයා කවුද? ගැඹුරුම අදහසින් සඳහන් කළොත් මහා කාරුණික, මහා ප්‍රඥාවෙන් පිරිපුන්. භාග්‍යවතුන් වහන්සේගේ අදහසට අනුව චතුරාර්ය සත්‍ය ධර්මය පෙන්වාදී කියාදී ඒ මගට අවබෝධයෙන් යොමු කරන තැනැත්තා හෝ තැනැත්තියයි. ඒ තමයි සත්පුරුෂයෙක් බවට පත් වෙන්නේ. එතන යම් විග්‍රහයක් කළ යුතුයි. මා ඔබට බුදුරජාණන් වහන්සේ පිළිබඳව හැඳින්වීමේදී මා යම් වූද විශේෂිත පද දෙකක් සඳහන් කළ අර නමස්කාරය ඇසුරු කරගෙනයි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන ගාථා පාඨය ඇසුරු කරගෙන මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාව කියන වචන දෙක. දැන් ඔබෙන් යම් කෙනෙක් ප්‍රශ්න කළොත් බුදුරජාණන් වහන්සේ නම් කවුද? දැන් මේ ප්‍රශ්නය අහන්නේ බුදුරජාණන් වහන්සේ උපතේ පටන් අපේ පුංචි අවදියේ පටන් දැක්මෙන් හෝ හඳුනාගෙන තිබෙන අයෙකුගෙන් හා තවත් එවැනි අයෙක්ම නෙමෙයි. නොදන්නා අයෙක් ඇසුවොත් කුමක්ද සරල හා එහෙත් ගැඹුරු අදහස ස්පර්ශ කළ හැකි, එතෙන්ට ඉලක්ක විය හැකි පිළිතුර කුමක් විය යුතුද? ඒ තමයි මා සඳහන් කළේ. බුදුරජාණන් වහන්සේ නම් මහා කරුණාවයි මහා ප්‍රඥාවයි. පින්වත්නි, දැන් ඔබ මල් පූජා කළේ මේ සමාධි ප්‍රතිමා, සමාධි ඉරියව්ව පවත්නා සුදු වර්ණ ආලේපයෙන් යුතු පිළිම වහන්සේ නමකට. නමුත් ඔබට ගැටලුවක් තිබෙනවද මේ පිළිම වහන්සේ නමක් කහ පාටෙන් ආලේප කරලා තිබුණොත්, කළුවර ලීයෙන් ඒක නිර්මාණය කොට තිබුණොත්, එය සැතපෙන ඉරියව්වෙන් වුණොත් ඒකට ගැටලුවක් නැහැ. වෙනත් රටක ශිල්පියෙක් විසින් ඒ රටේ ශිල්පියාගේ මානසිකාරයට අනුව නිර්මාණය කරන ලද පිළිම වහන්සේ නමක් වුණොත්, අපි හිතමු ජපානයේ වෙන්න පුළුවන්, තායිලන්තයේ වෙන්න පුළුවන්, බුරුමේ චීනයේ වෙන්න පුළුවන්. එහෙම පිළිම වහන්සේලා දැකලා තිබෙනවා. ඒ පිළිම වහන්සේ නම දුටුවොත් ඔබට මේ මහා කරුණා මහා ප්‍රඥා පිළිබඳව ගැටලුවක් පවතිනවද? කොහෙත්ම නැහැ. ලෝකේ කොතනක දුටුවත් ඒ ප්‍රතිමාව පිළිබඳව, පාට පිළිබඳව, ඉරියව්ව පිළිබඳව අපට ගැටලුවක් නැහැ. අපට බුද්ධ අවබෝධය නම් ඒ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ මුල් කොටගත් අපේ හිතේ පවතින්නේ මහා කරුණාවයි මහා ප්‍රඥාවයි. මෙතනින් තමයි බුදුරජාණන් වහන්සේ අපි දැක ගන්න ඕනේ. දැන් ඔබ මූලිකව සිද්ධ කළේ අපි චාරිත්‍රානුකූලව කියන වචනය පාවිච්චි කරනවා. නමුත් එය නෙමේ, චාරිත්‍රයක් නෙමේ. ඒක අවබෝධයක් වෙන්න ඕනේ. ඒ තමයි සීලේ පිහිටියා. තිසරණයේ සහිත පංචශීලයේ පිහිටි. තිසරණය කිව්වේ පළමු කොට බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය, ආර්ය සංඝ රත්නය සරණ ගියා. එතකොට බුද්ධං සරණං ගච්ඡාමි, බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන්නේ කුමක්ද? මම කරුණාවන්ත අයෙක් බවට පත් වෙමි. මම ප්‍රඥාවෙන් යුතු අයෙක් බවට පත් වෙමි. එය ඉහළට ගමන් කළ යුතු තැන තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ කරුණාව මහා කරුණාව වුණේ ඒ නිසයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව මහා ප්‍රඥාව වුණේ ඒ නිසයි. හැබැයි මූලික පියවරේදී මමත් කරුණාවන්ත අයෙක් බවට පත් වෙමි. මමද ප්‍රඥාවන්තයෙක් හෙවත් නුවණැත්තෙක් බවට පත් වෙමි. මෙය තමයි බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන්නේ. දැන් අපි මාතෘකාව සත්පුරුෂ ආශ්‍රය ගැන. අපි සත්පුරුෂයෙක් වෙන්න ඕනේ පළමුව කාටද? Tamanටමයි. සමහර විටක ජීවන්ත පුතුණුවනි, මේ මාතෘකාව ගැන ඇහෙනකොට ඔබට එක විටකම සිතුවිල්ලක් අපේ ඔබට උනත් හැඟෙන්න පුළුවන් සත්පුරුෂ ආශ්‍රය ගැන හෝ සත්පුරුෂයන් කවුද කියලා හොයනකොට අපිට අද අහන්න ලැබෙන්නේ, කතා කරන්න ලැබෙන්නේ කාගේ හෝ අඩුපාඩුකම් ගැන කියලා. මොකද සත්පුරුෂෝ හොයනකොට අනිත් පැත්තෙන් වැඩිපුර කතා වෙනවා සත්පුරුෂ නොවන දේවල් හෝ පුද්ගලයන් ගැන කතා කරන්නට වෙනවා. එතකොට කියවෙන්නේ යම් කෙනෙකුගේ අඩුපාඩු ගැන. එතකොට ඊළඟ සඳහන් කරන වචන ගැලපෙන්නේ නැහැ. ඒක අපිට අදාළ වෙන්නේ නැහැ. ඒවා අර වචනයෙන්
නොකට යුතු වචනවල අවසන් කොටස වන සම්පප්පලාප ගණයට වැටෙන්න පුළුවන්. සම්පප්පලාප කියන්නේ මොනවද? හිස් වචන ගණයට වැටෙන්න පුළුවන්. ඉන්සයික අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ආරම්භ කරමු අපින්. ඒ කොහොමද? ඔබත් මමත් අවබෝධයෙන් සරණ යන මේ ලෝකේ පහළ වූ ශ්‍රේෂ්ඨතම උතුම්ම මනුස්ස රත්නය. ඔබ දැන් හිතලා බලන්න. මේක ධර්ම සාකච්ඡාවක්. හැබැයි මේ දිනවල පවත්නා රෝද කෝදුර නිසා මට පිළිතුරක් ගන්න අපහසුයි. මොකද මේ මුඛාවරණයක් තිබෙන නිසා කමක් නැහැම තිබුණාද. ඒ නිසා ඔබ ඔබෙම සාකච්ඡා මනසින් ගන්න මේ ලෝකේ පහළ වූ ශ්‍රේෂ්ඨතම උතුම්ම මනුස්ස රත්නය. ඇයි මම එහෙම ඒ වචනේ භාවිතා කළේ? දැන් මේ සත්පුරුෂ ආශ්‍රයත් එක්ක පටන් ගන්න ඕනේ. එතනින් අපි සරණ යනවා නම් අපිට අවබෝධයක් තිබෙන්න ඕනේ ඒ සරණ යන ඒ උතුම් මනුස්ස රත්නය කවුද කියලා. එහෙමනේ. ඔබ යම් කෙනෙක් ගැන කියනවා නම් ඔබ මෙහෙම කිව්වොත් මගේ අහිංසක අම්මයි අප්පච්චි බුදු වෙන්න ඕනේ. මගේ ජීවිතයේ මම හදවතටම දැනෙන්න දුටු මේ ලෝකේ සත්පුරුෂම කාන්තාව පිරිමිය ඒ මගේ අම්මයි අප්පච්චි. මෙහෙම කිව්වොත් තාත්තගේ අම්මා අප්පච්චිගේ ජීවිතය යම් වටිනාකමක් ඔබ අදහන්න ඕනේ. ඔබ අනුගමනය කරන්න ඕනේ. ඔබේ ජීවිතේ දැනෙන්න ඕනේ, දකින්න ඕනේ. මේ ටික ඔබේ පවුල්වල මේක ඔබේ කතාව කරගන්න කැමති නම් සමහර විටක ඔබ කියන්න පුළුවන් මම මිනිස්සෙක් වුණේ මගේ දරුවගේ අම්මා නිසා. ඒ ඔබේ පවුලේ ස්වාමියා, දියණිය නිසා. මම මේ ලෝකේ මිනිස්සෙක් බවට පත් වුණේ මගේ මහත්තයා නිසා. මගේ මහත්තයා මිනිස්සෙකුට වඩා මට දෙවියෙක්. ওই කතාව ඔබේ කතාව වුණොත් මම කැමතියි ඒකට. ධර්මානුකූල අදහසකින්. මේක දෙමව්පියෝ දරුවෝ ස්වාමියා බිරිඳ වශයෙන් ඔවුන් මේක අදහනවා වගේ අදහසක් ඇහෙන්නේ. අනුගමනය කරන අවබෝධයක් තිබෙන්න ඕනේ. ඔවුන් හදවතින්ම කියන කතාවක් වෙනවා. මේක කවුරුවක් රවට්ටන්න කියන කතාවක් නෙමෙයි. මොකද මේක පවුලක එකවහලක් යට හුස්ම පවා ඔවුන්ගේ හදවතට දැනෙන කතාවක්. වෛද්‍යවරයෙක් ටෙතස්කෝප් එක තියලා නැත්නම් නලාව තියලා හදවතේ ගැහෙන කතාව වගේ ඔවුන්ගේ හදවත් වලට හුස්ම පවා දැනෙන කතාවක් මේ කියන්නේ ස්වාමියා බිරිඳ දෙමව්පියෝ දරුවෝ ගැන කියන කතාව. ඒ වගේ අවබෝධයෙන් ඊටත් වඩා තථාගත බුදුරජාණන් වහන්සේ ගැන අපි කියන කතාව අපිට දැනෙන්න ඕනේ. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ නම් මේ ලෝකේ පහළ වූ ශ්‍රේෂ්ඨතම උතුම මනුෂ්‍ය රත්නය. මම ඔබට නිදසුනක් දක්වන්න කැමතියි. කකචූපම නමින් සූත්‍ර දේශනාවක් තිබෙනවා පුතේ. කකච කියන්නේ දැති කියතක්. කියතක් පාලි වචනයෙන් භාෂාවෙන් දැති කියතක් අරගෙන යම් කෙනෙක් ඔබේ දෑත දෙපය කැපුවොත් එහෙම කරනවා කියන එකක් නැහැ. එහෙම වෙන්නේත් නැහැ. එහෙම කරන්න හැදුවත් ඒක ආධ්‍යාත්මික ගැලපෙන්නේත් නැහැ. එහෙම විය යුතුත් නැහැ. නීතියටත් කොහොමවත් ගැලපෙන්නේ නැහැ. කොහොමවත් ගැලපෙන්නේ නැහැ. මේක නිදසුනක්. යම් කෙනෙක් එහෙම දැති කියතක් අරන් කැපුවොත් ඇයි මේ දැති කියති කතාව ගන්නෙ? නිකන් තියුණු ආයුධකින් කපනකොට එක පාටම කැපෙල ගියාට පස්සේ වේදනාව දැනෙන්නේ. හැබැයි දැති කියතකින් කපනකොට අදිනකොට වේදනාව දැනෙනවා. අනේ ඒ නිසා බහුල වේදනාවක් දැනෙනවා. එහෙම කපද්දිත් තාම කපමින් ඉන්නේ. කපද්දිත් එහෙම කරන අය කෙරෙහි ඔබේ සිත වෙනස් කරගන්නේ නැතුව සිටින්න පුළුවන් නම් ඒ කිව්වේ තරහවකට වෛරයකට පෙරලා ඒ තරහෙන් වෛරයෙන්ම නපුරු කමින්ම ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඔබේ මගේ සිත පාත් ගන්න පුළුවන් නම් ඒ තමයි ඔබ මම සරණ යන හෝ සරණ ගිය හෝ හිතන්නට යයි ආරාධනා කරන බුදුරජාණන් වහන්සේ. එය තමයි අපි මේ හඳුන්වන්නේ මහා කරුණාව කියලා. මේ ලෝකේ කාටද සාමාන්‍ය මිනිසෙකුට මෙතෙන්ට හිතෙන් සාමාන්‍ය හිතකින් එන්න පුළුවන්. ඒක පහසු වෙන්නේ නැහැ. ඒ අච්චරිය පුද්ගල මිනිසෙක් වෙන්න ඕනේ. අන්න ඒයි මා සඳහන් කළේ අර සරලම තැනින් මෙත්තාවේ ඉඳලා මෛත්‍රියේ ඉඳලා කුරා කුහුඹියෙකුටවත් වරදක් වෙන්න එපා කියන දැන් මේ පින්වත් ඔබතුමින්ලගේ පුංචි කාලේ මේට අවුරුදු 60 70කට පෙර ආතෝ මතක ඇති. අපේ අම්මලා අප්පච්චිලා අපිට ඉගැන්නුවේ උණු වතුර ටිකක්වත් බිමට හලන්න එපා. නිවෙන්නේ නැතුව. ඒට හේතුව සත්තු හිටියත් නැතත් දැක්කත් නැතත් සතෙකුටවත් විපතක් වෙන්න පුළුවන්. ගැමි පෙදෙස්වල එළිය පහළිය අර තෙල් සිඳින්න නමුත් එළිය පහළිය කෙසේ වෙතත් ගිනි මෙලෙව්වත් අර හනසුවක් දර කැබැල්ලක්වත් කීප වතාවක් බිම ගසන්නේ නැතිව ගින්දරට දැමුවේ නැහැ. පෙනෙන්නේ නැතුව හිටියත් සත්තු ඉඳලා හෝ ඒ සතුන් ගින්දරට හසු වෙන්න පුළුවන්. ඒ තරම්
කරුණාවක්, මහා කරුණාවක්, මෛත්‍රියක් බුදුරජාණන් වහන්සේගේ මේ මහා කරුණාවෙන් පිරිපුන් උතුම් මනුෂ්‍ය රත්නය ඔබට මට අපිට පෙන්වලා දුන්නේ. බොහෝ පිරිසක් අවබෝධයෙන් හෝ නැතුව මේ සරණ ගිය ඒ තථාගත බුදුරජාණන් වහන්සේ ඔබත් මමත් නිරතුරුවම හිතට අපි කතා කරගත යුතුයි. මම මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා. එවැනි උතුම් මනුෂ්‍ය රත්නයක් නේද? එහෙමනම් මා කරුණාවන්ත කෙනෙක් විය යුතුයි. ඒ තමයි බුදුහාමුදුරුවෝ සරණ යනවා කියන්නේ. මම ප්‍රඥාවන්ත කෙනෙක් විය යුතුයි. මොකද ඒ ප්‍රඥාව? විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ලෝකයක් නිර්මාණය කරන ඉංජිනේරුවරයෙක් වෙන්න පුළුවන්. ලෝකට අවශ්‍ය සියලුම දේ සකස් කරන ගණිතයෙන් ගණිතඥයෙක්, ගණකාධිකාරීවරයෙක් වෙන්න පුළුවන්. අභ්‍යවකාශයේ තරණය කරන ගගනගාමියෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ගුවන් යානා පදවන ශිල්පියෙක් වෙන්න පුළුවන්. එවැනි අයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම විවිධාකාරයේ වර්තමානයේ අද දවසේ අවශ්‍ය කරන බෙහෙත් නිර්මාණය කරන ඖෂධීය ශිල්පී අයෙක් වෙන්න පුළුවන්. කුමන හෝ අධ්‍යාපනයේ දක්ෂ විශේෂඥයෙක් වෙන්න පුළුවන්. ඒ කවුරුන් නමුත් ඔවුන් තුල ඇලීම රාගය තියෙනවා. කැමැත්ත තියෙනවා. ඒ කැමැත්ත ආරම්භ වෙන්නේ තමා තුළින්. මට මගේ අනුමතර මේ ස්වාමියා බිරිඳ දෙමව්පියෝ දරුවෝ. මේ බෞද්ධ සාහිත්‍යය තුළ මුල ඉඳලම අපිට ප්‍රසිද්ධම කතා දෙක තුනේ ඉඳලා කිසා ගෞතමී පටාචාරා වගේ ඉඳලා මොනවද කිව්වේ? මගේ දරුවෝ, මගේ ස්වාමියා, මගේ අම්මා අප්පච්චි හැඬුව කඳුළු සිව් මහා සාගරයේ ජල කඳට වඩා වැඩි. නුඹ මගේ. ඇයි මාව දාලා ගියේ? මොනව නැති වුණත් සියල්ල දුන්නත් මගේ දරුවෝ, මගේ දෙමව්පියෝ, මගේ ස්වාමියා මට මගේ ජීවිතයෙන් ඈත් වෙනවා. හිතන්න දකින්න බැහැ කියලා. මේක තමයි ලෝකේ මනුස්සෝ සුදු වුණත්, කළු වුණත්, දුඹුරු වුණත් ශරීරේ පුරා ගලාගෙන යන ලේ රතුයි. අන්න ඒ රතුලේ ඇති හැම මිනිසෙකුගේම කතාව එකයි. පින්වත්නි, සතුන්ට කතා කරගන්න බැරි බව හැබැයි හැම සතෙකුගේම හැඟීමත් ඔය වෙන්නට ඕනේ. ඒක පේනවා අපි අසුරු කරන, අපි සමග ජීවත් වෙන පුංචි සතුන් ගෙවල් වල සිටින ඒ සතුන් පැටව් දමුවම ඒ පැටව් රකින්න පෝෂණය කරන ආකාරය අනුව ඔබට දැනෙනවා ඇති. සමහර පියාඹන කුරුල්ලෝ, සමහර ඔබ සමග සුරතල්ව හැදෙන පුංචි සතුන් සමග නිවෙස්වල ඔබට දැනෙනවා ඇති. සතුන්ගේ ආදරයත් ඒ සතුන් මව්දෙමව්පියෝ පැටවුන් සමග මොන වගේද කියලා. මිනිස් හදවතක් ඔබට දැනෙනවා ඇති. අපි සත්පුරුෂ ශාස්ත්‍රය පටන් ගන්න ඕනේ මෙතනින් නෙවෙයිද? ඒ මහා ප්‍රඥාව පිදුමල් පරවැල යන්නාසේ ජීවිත යථාර්ථය බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දුන්නා. නායම් භික්ඛවේ කායෝ තුම්හාකං නාපියඤ්ඤේසං. පින්වත්නි, ඇයි ඔය මුව වැස්මක්, ඔක මුඛ වැස්ම නෙමෙයි මුව වැස්ම. ඇයි මුව වැස්මක් ඔය? ඔබ ඔබේ නම්. ඔබ ඔබේ නම්. දවසට 3 වේලක් නෙමෙයි කීප වේලක්. කවල පොවලා 3 වේලක් නෙමෙයි කීප වතාවක් සෝදල පිරිසුදු කළ හිමිදිරි පාන්දර පටන් හැඩ බලපු කැඩපත ළඟ මම මගේ කියලා හිතපු බලපු කියපු සරසපු ඔය කය කො දැන් අපිට ඕන විදියට පවතිනවද? මහමග ගමන් කළ හිසට සෙවණක් නැතුව යමකුට අතපා මට කුසගිනී යමක් දෙන්න පින් සිදු වෙයි කියපු අයත් කියන කතාව මට හුස්ම ගන්න අමාරුයි කියපු අයම ලොවක් බලවත් කළ මහ රටක මහ ප්‍රධානිය කිව්වෙත් මට හුස්ම ගන්න අමාරුයි කියන එකම තමයි මේ රෝදුක් ඉදිරියේ. ඒ නොවේද? මේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් පිරිපුන් අසම සම ගුණ සමුදායකින් හැබි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළෙත් එයයි. ඔබ කියවලා බලන ගිරිමානන්ද සූත්‍ර දේශනාව පිරිත් පොතේ ඔබට හුරුයිනේ. ගිරිමානන්ද සූත්‍රයේ සාසව පිනාසෝ ආදී වශයෙන් ආස්වාසේ ප්‍රසවාසේ වාත සමුට්ඨානාබාධා, පිත්ත සමුට්ඨානාබාධා, සෙම්ම සමුට්ඨාන වාපිස්සෙම් කිපීමෙන් ඇතිවන රෝ දුක් ආබාධ පිළිබඳව මේ පෙන්වා දී ඇති මේ යථා ස්වභාවය පිළිබඳව දේශනා කරන. ඔය ශරීරය ඔබට අයිති නැහැ. සම්මුතියට මගේ. සීලේ පිහිටලා චිත්ත සමෝදානයෙන් අවබෝධයෙන් යුතුව සදාචාරය, ආධ්‍යාත්මික අවබෝධය, රටක සමාජයක නීතිය හැදියාව මේ සියල්ලටම ගරු කරමි. යටත්ත කියන වචනයට වඩා යටත්ත කියන නීතියට බයත්.
යම් තැනක කොටසක් යටත්ව කියනකොට. හැබැයි අවබෝධය කියන තැන ඒක ධර්මය කියන්නේ හිරියොතම්. අවබෝධයෙන් ඇති කරගන්නා වූ ලැජ්ජාව සහ බිය. එතෙන්දී අර ඉංග්‍රීසි වචනේ පාවිච්චි කළාට වරදක් නැහැ. මේක ලෝකයේ සමහර තැන්වල දරුවෝ අහනවා. ඒක තමයි moral shame and fear for doing evils. moral shame and fear. කියන පව් සිද්ධ කරන්න රහසේ කරාට වරදක් නැහැ. එලිපිට තමයි නීතියට බය තමයි කරන්නේ නැත්තේ කියන එක නෙමෙයි. අවබෝධයෙන්ම හදවතින්ම කාටවත් දැනුණත් නැතත් මගේ හදවතට මම කතා කරන්න ඕනේ. මගේ විඥාණය මගේ සියල්ලම දකිනවා. නීතියට සැඟවුණත් gedara ඉන්න අයට නොදැනුණත් හුස්මටවත් අනිත් අයගේ නොදැනුණත් මගේ හුස්මට මගේ හදවතට මේ ටික දැනෙනවා. මගේ හදවතට තට්ටු කරලා ඇහුවොත් නුඹ කවුද කියලා මගේ හදවත මට කියයි. මරණ මංචකයේදී හරි මේ ටික දැනුණොත් මට කතා කළොත් නුඹ කොහාටද යන්නේ කියන එක Tamanටම දැනේ. ඒ නිසා අපි හිතවලට දැනෙන්න ඕනේ මේ ටික. අන්න එතනින් අපි අහලා බැලුවොත් ජීවිතයේ යථාර්ථය කුමක්ද කියලා ඒ තමයි අපි අර අවබෝධයෙන්ම ඒ ටික වරදක් කරන්නේ නැහැ කියන තැනින් හිරි ඔතප් කියන අවබෝධයෙන්ම පාපයට ලැජ්ජාව බියක් ඇති කරගන්නවා කියන තැනකින්ම අපි ඒ තමයි සීලය සදාචාරයට අවබෝධයෙන්ම ගරු කරමින් සම්මුතියට ඔබ ජීවිතේ පාත්තන්න ඔබට පුළුවන්. දැන් මේ ඔබ පුණ්‍යානුමෝදනා සිදු කරනකොට තමන්ගේ ස්වාමි පුත්‍රවරු වෙනුවෙන් තමන්ගේ තාත්තලා වෙනුවෙන් ඔබට කොහොමද කතා කරේ ලොකු දුවේ පොඩි දුවේ කියලා දරුවගේ අම්මා කියලා ඔබ ඥාතිත්වයේ මෙනෙහි කරගන්න. ඔබේ ජීවිතයේ ඇති දුවලට කොහොමද කතා කරේ ලොකු දුවලට උගත් දරුවන්ට ඔබට කිව්වද මේ අදහස මම දන්නේ නැහැ පුද්ගලිකව මේ කතාව අහගෙන ඉන්න ලක්ෂ ගණනාවක් ඔබ ඔබේ ජීවිතවලට ගලපලා බලන්න. ඔබට කොහොමද කතා කළ සමහර ඇත්තෝ නුඹලා මගේමයි වස්තුව කවදාවත් දාලා යන්නේ නැහැ මගේ පුතේ දුවේ නුඹලගෙන් තොර මට ලෝකයක් නැහැ නුඹලා නැතු එක රාත්‍රියක්වත් මට ගත කරන්න බෑ කියලා මේ මොහොතේ පවා පුංචි දරුවෝ තුරුළු හොයාගෙන ලං කරගෙන තරුණ මව්වරු පියවරුන්ගේ කතාව ඔය නොවේද කියලා හදවතටම ලං කරගෙන අහන්න. නමුත් ඒ කතාවද අවසානයේ මේ දහම් කතාව සාකච්ඡා කරන මගෙන් දහස් ගණනාවක් අහලා ඇති සමහර තරුණ මව්වරු වැඩිහිටි මව්වරු පමණක් නෙවෙයි මිත්තණිවරු මුත්තණුවරු එනම් ආච්චිල සීයල පවා හාමුදුරුවනේ ඔබ වහන්සේට පින් සිද්ධ වේ. වෛද්‍යවරු මොනවා කිව්වත් දරුවා ගැන විශ්වාසයක් තියන්න බෑ කියලා රෝගිය අනුව අනේ ඔබ වහන්සේ පින් සිද්ධ වේ. බුදු වෙන්න ඕනේ. මොනව කළා හරි අපේ දරුවා බේරලා දෙන්න. යන්න නම් බෑ ගෙදර නම් දරුවා නැතුව නම් කියලා. හැපිලා හඬනකොට ලයේ අත් ගසා යම් තැනක කෝ ඔබ කෝ මම කෝ නුඹ මගේ මම ඔබේ කියපු තැන නුඹ සමග හැමදාම ඉන්නව බය වෙන්න එපා කියපු තැන සමහර තැනක හිස මත අත තියලා පොරොන්දු වෙච්ච තැන් සමහර තැනක කෝ මිල මුදල් කෝ ධන දාන්නේ කෝ තනතුරු ඔයිට වඩා බොහෝ වදන් මේ ඔස්සේ තියෙනවා. එහෙත් අපි ඒ සියල්ල බැහැරක තබලා ජීවිත ගැන ගැඹුරින් දකින්න මේ තමයි මහා ප්‍රඥාව. නුවණින් දකින්න මෙතන ගැඹුරු තැනට මාවොත් ඒ තමයි විපස්සනා පස්සනා දකින්න විපස්සනා වෙනස සිද්ධ වෙන දේ මොකද්ද? හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම පණ ඇති හෝ පණ නැති ඵලයක්ම වස්තුවක්ම ඒ හේතුන්ගේම විසිරියාමෙන් නැති වෙලා යනවා. දැන් කල්යාණ මිත්‍ර සම්පත්තියට එන්න පසුබිම හදාගන්නයි හදන්නේ. නැත්තම් මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය හැමදාම ඔබට ඇහෙන දෙයම හොඳ කෙනෙක් වෙන්න නරක කෙනෙක් වෙන්න එපා. පස්පව් කරන්න එපා හොඳ නැහැ. හොඳ දෙයක්ම කරන්න ඔය ටික ඔබ හැමදාම අහලා තියෙනවා. ඔබ කියන්නේ මෙතනින් ඔබම නෙමෙයි සත්පුරුෂ පින්වත්නි උගත් පින්වත්නි ඔබම නෙමෙයි. ලෝකේ සාමාන්‍ය වෙන දේ. දහම් පාසල් වල දරුවන්ට දහස් ගණනකට අපි කතා කරනවා. හැබැයි බොහෝ විටක දෙමව්පියෝ ඊළඟ දවසේ පණිවිඩය අරගෙන යනවා. ස්වාමීනි මගේ දරුවා මේ විදියට මට කතා කළා කියලා. ස්වාමීනි දිනපතා පාසලට ගිහලා මේ වගේ ලොකු පැමිණිල්ලක් අරගෙන ආවා කියලා. කතා කළා හොම් බිම් බලා ගන්නවා. පුතේ කී දවසක් කතා කළාද ලිංගතුකමින් ඇයි මයි පුතේ දේ කරේ කියලා. විවාහක තරුණ ඇත්තෝ මුණ ගැහුණ මොහොත පටන් මාස කීපයක් අවුරුද්දක් වසර කීපයක් නුඹෙන්තර මට ලොවක් නැහැ කියලා එකතු වෙලා ජීවිතේ උනත් නුඹ සමගයි කියලා. එහෙත් ඔබ දන්නවද මේ මහා ප්‍රඥාවෙන් ඔබයි මමයි මුලින් සඳහන් කළ ඒ අවබෝධයෙන් සරණ ගිය බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරම සත්‍ය හටගත්ත හැම දෙයක්ම නැතිව යනවා කියන යං කිංචි සමුදය ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මං මේක කටපාඩම්ම සිටින්න ඕන නිසා මම නිතර දේශනා කරනවා.
යමක් හට ගන්නා සුළුද ඒ හැම නැසෙන සුළුයි ඕනම මොහොතක් අවුරුදු 100ක් කියලා සම්මුතියට හදාගත්තට ඕනම මොහොතක් අවසන් මොහොත විය යුතුයි විය හැකි. ඔබට දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වුණත් ඊළඟ මොහොත ඔබද මමද කොහොමද කියන්නේ? මේ ලෝකේ කෝටි 700ක ජනගහණයෙන් මේ කතා කරන හැම තප්පරයකම මොන තරම් ගණන මේ දවස්වල වේගවත් වෙලා තියෙන කොරෝනා ඌදුර සමග හැම මොහොතකම කී දෙනෙක් ඒ අවසන් හුස්ම පොද වායු තලයට එකතු කරනවද? මේ ජීවිතයේ හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵලයක්ම හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙන බව ඔබේ හදවතට මගේ හදවතට අපි මතක් කළාද? අඬන්න නෙමෙයි, ශෝක කරන්න නෙමෙයි, අකර්මණ්‍ය වෙන්න නෙමෙයි, සත්පුරුෂ මිනිසෙක් වෙන්න, ඔබට කල්යාණ මිත්‍රයෙක් වෙන්න. ඔබට කල්යාණ මිත්‍රයෙක් වෙච්ච තැන ඔබට මොකක්ද ඇහෙන්න ලැබෙන්නේ? ඔබට මොකක්ද ඇහෙන්න ලැබෙන්නේ? ගෙදරින් අහන්න ලැබෙයි. ඔබ ඇහුවේ නැතුණාට මගේ මහත්තයා වගේ කෙනෙක් සංසාරේ වගේම නිවන් මගට මට හැමදාම මුණ ගැහෙන්න ඕනේ. මගේ ජීවිතේ මේ වගේ මිනිස්සෙක් මට මුණ ගැහිච්චෙක් ගැන මම කොච්චර සතුටු වෙනවද? මගේ දරුවගේ අම්මා වගේ කෙනෙක් මට මුණ ගැහිච්චෙක් ගැන මම කොච්චර මුණ ගැහෙනවද? බුදුහාමුදුරන්ගේ දහම තුල බුදු අම්මලා ගැන මම කතා කරලා තියෙනවා, අහලා තියෙනවා. බුදු තාත්තලා ගැන අහලා තියෙනවා, කතා කරලා තියෙනවා. හැබැයි මම ජීවිතයේ අත්දැකීම් ලැබුවේ බුදු නෝනු රහත් නෝනු අම්මලා අප්පච්චිලා ගැන, මගේ දරුවගේ අම්මගෙන් තාත්තගෙන් නැත්තම් මගේ දෙමව්පියන්ගෙන් කියලා. ඒ ජීවිතවලට දැනුණොත් ඔබට හිතෙන්නේ ජීවිත නහගන්න නෙමෙයි, ජීවිත සනස ගන්න. ජීවිත සනස ගන්න. හැබැයි ඊළඟ කෙලවර ඇහි පිය වුණාදෙන් S2 අද රාත්‍රිය වුණත් කමක් නැහැ. ඒ වුණත් මේ වගේ මිනිස්සෙක් ජීවිතේ මුණ ගැහිම ගැන මට තියෙන සැනසෙල්ලක් කියලා ඔබට හිතෙන්න පුළුවන්. දැන් ඔබ තවමත් අහන්න පුළුවන් යම් කෙනෙක් කෝ සත්පුරුෂ ශාස්ත්‍රය ගැන තාම දේශනා කළේ නැහැ කියලා. මේ තමයි සත්පුරුෂ ශාස්ත්‍රයට ගමන් කරන හැටි. ඔබ දැන් අර බොහෝ කෙනෙක් අහගෙන බලාගෙන ඉන්නේ සත්පුරුෂ ශාස්ත්‍රයේ කරුණු ටික කියනකම්. එතෙන්ට එන්නේ ඉස්සෙල්ලා මේ ටික කියන්න ඕනේ. ඊළඟ කොටස ඔබ හොයාගනි. සත්පුරුෂ ශාස්ත්‍රයේ කරුණු ටික ඔබ ඕන තැනකින් හොයාගෙන පොත්පත් කියවලා. මේ ටික නැතුව ඔබ මොන තරම් විභාග පාස් කරත් සාමාන්‍ය පෙළ විභාගයේ පින්වත්නි සිගාලෝවාද සූත්‍රයේ ආශ්‍රය කළ යුතු පුද්ගලයෝ 4 දෙනයි, ආශ්‍රය නොකළ යුතු පුද්ගලයෝ 4 දෙනයි. ඔය 8 දෙනාකට පාඩම් කරන් ඉන්නේ අපේ තරුණ දරුවෝ සාමාන්‍ය පෙළ විභාගයේ බුදු ධර්මයට. ඔය ඔක්කොම විවාහයටපත් වෙන 190 සාමාන්‍ය පෙළ සමත් නම් බුදු ධර්මයට විශිෂ්ට සාමාර්ථය ඇතුව ඊට කටපාඩම් කරන් විභාගයට පිළිතුරු සපයලා තියෙන්නේ. මම දහම් පාසල් දරුවන්ටත් පුතේ 10 ගානකට ධම්ම අධ්‍යාපනය ලබා දීලා තියෙනවා. නමුත් ටික කාලෙකින් හඬාගෙන එනවා ළඟට. අහනවා පුතේ කෝ උගන්නපු දේවල්. ඔය හදවත් වලට දැනුන්නේ නැද්ද? බිම් බලා ගන්නවා. ඇහුනේ නැද්ද අර උගන්නපු දේවල්? කටපාඩම් කරපු දේවල් ඇහුනේ නැද්ද? අඤ්ඤ දත්තුහර වචී පරම අපාය සහාය මේ ආදී වශයෙන් ඔය උගන්නපු දේවල් ඔබට දැනුන්නේ නැද්ද? ඔබට දැනුන්නේ නැද්ද? අඤ්ඤ දත්තුහර වචී පරම අනුප්පය බාණී අපාය සහාය ඉල්ල ගන්නමයි එන්නේ. වචනයෙන් පමණයි උදව් කරන්නේ. හොඳත් අනුමත කරනෝ නරකත් අනුමත කරනෝ. මොකද Tamanට තරහ වුණොත් නරක දේවල් එපයි කියලා. ඒ නිසා කැමැත්තෙන් තියාගන්න නිසා නරක කරත් හොඳයි කියනවා, හොඳයි කිව්වත් හොඳයි කියනවා. නරක දේවල්ට අපායටම යොමු කරනෝ. බොන දෙයට උනත් බොනේ කිව්වේ ඉතින් විග්‍රහ කරන්න ඕනේ නෑනේ. නරක දේ හොඳ ඒ අපායගාමී මාර්ගයට යොමු කරනෝ. ඒ වගේ නරක එපා කියලා කිව්වා. ඉතින් අනුන්ගෙන් හොයන්න නෙමෙයි තමන්ගෙන් හොයන්න. අපි මේ සාකච්ඡා කරන මාර්ගය තුල තමන් පිබිදෙන මේ පුපුදපු නිලුමක් වගේ විහිදවල බැලුවොත් තමන්ගේ හදවත තමන්ගේ හිත විවෘත කරගන්න අරුණෝදය තුල හිරු විවෘත වෙනවා වගේ ලොවට තමන්ගේ හදවත විවෘත කරගත්තොත් තමන් දකින්න මම අඤ්ඤ දත්තු හරිද කියලා. මම ලෑස්ති වෙන්නේ මග කාගේ හරි මොන හරි දෙයක් ගන්නද කියලා. අනුන්ගේ නෙමෙයි, gederimම. මහත්තයන්ගෙන්ම හොඳ දෙයක් ගන්න ඉස්සෙල්ලා මගේ හොඳ දෙයක් තියෙනද මහත්තයට දෙන්න. නෝනගෙන්ම මොන හරි හොඳ දෙයක් ගන්න ඉස්සෙල්ලා වචනයෙන්ම ක්‍රියාවෙන්ම මගෙන් මොන හරි හොඳ දෙයක් දෙන්න තියනවාද? මේක දෙමව්පියෝ දරුවේ සොහිරු සොහිරියන් gederimම ආරම්භ කළොත් ඔබ කියන උදේ පාන්දර gedara මාර යුද්ධයක් නෙමෙයි. ඔබේ වචන ගන්න සෙනෙහසේ නවාතන මං හිතන ඔබ වචන කියනවද මම දන්නේ නැහැ. මේ මට හිතුණ දේ ඔබ දේශ බලාගෙන ඉන්නකොට බොහෝ තැන්වල මට හිතෙන දේ ඔබ කිය සූර විමනක් කියලා. දිව්‍ය මාලිගයක් කියලා. ඔබ කියයි.
ඇඳ රත්තරන් වුණත් නිින්ද යන්නේ නැත්තම් මොකටද? ඊට වඩා හොඳයි පැලේ ඉන්න එක. ඊට වඩා ඇඳේ හිටියට කමන්නේ රිදී රත්තරන් වුණත්. හැබැයි නිින්ද යනවා නම් ඒකේ වරදක් නැහැ. ඉතින් ඒ නිසා ඔබට ওই ටික දෙන්න පුළුවනි නම් අර වගේ අඤ්ඤදත්තුහර නොවි ඉස්සෙල්ලා Taman යමක් දෙන්න පුළුවනි නම් පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයාණන් වහන්සේ මහා සත්පුරුෂයාණන් වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේ තමයි මුලින්ම සිනාසුනේ. හැබැයි අපි වගේ නෙමෙයි, අපි දත් පෙන්නා සිනාසුනේ නැහැ. උන්වහන්සේගේ මේ මුහුණ වටා කියේ මෙන්න මේ මුඛය වටා උන්වහන්සේගේ සඩ්වර්ණ බුද්ධ රශ්මිය විහිදෙනවා. ඒක තමයි උන්වහන්සේගේ සිනාසීම. පළමුවෙන්ම හැම කෙනෙකුටම සිනාසුනා නම් ඒ බුදුරජාණන් වහන්සේ. අවශ්‍ය තැන බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලම කතා කරනවා පිහිට පිණිස. අවශ්‍යම ඉස්සෙල්ලම තැන බුදුරජාණන් වහන්සේ උදව් කරනවා. පළමුවෙන්ම උදව් කරනවා. පළමුවෙන්ම සිනාසෙනවා, පළමුවෙන්ම කතා කරනවා ප්‍රිය වචනයෙන් අර්ථානුකූලව, අර්ථවාදී, ධම්මවාදී, විනයවාදී. අර්ථයෙන් යුක්තවයි, ධර්මයට ගැලපෙන්නේ, විනයට, ශික්ෂණයට ගැලපෙන්නේ. මේ වචනවල අදහස් තියෙනවා පින්වත්නි. සම්පප්පලාපයක්, අනර්ථයක්, එහෙම නැත්නම් විපත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. අන්න එවැනි වචනයක් ඉස්සෙල්ලම කතා කරනවා අවශ්‍ය තැන. ඒ වගේ ඉස්සෙල්ලම අර විදියට සිනහව පහල කරනවා. ඒ වගේම අවශ්‍ය තැන ඉස්සෙල්ලම උදව් කරනවා. බලන සත්පුරුෂකම අඤ්ඤදත්තුහර නොවි, වචනයෙන් පමණක් උදව් කරන වචීපරම නොවි, අනුප්පිය බහානී නොවි, හොඳයි නරකයි දෙකම අනුමත කරන, මොකද තරහ වුණොත් එහෙම මට අවශ්‍ය දේ වෙන්නේ නැහැ කියන. හොඳට හොඳයි කියන්න ඕනේ අවශ්‍ය විදියට හොඳට හොඳයි කියන්න ඕනේ, නරකට නරකයි කියන. මහසෙනගක් මැද අගෞරවයක් කරන විදියට නරකට නරකයි කියන්නේ යන්නේ නැහැ. ගුණබර අම්මා කෙනෙකුගේ අප්පච්චි කෙනෙකුගේ හදවත මතකයිනේ. දරුවෙකුගේ වැරද්ද කොහොමද හදන්නේ? ගෙදර ගම මැදට අරගෙන ගිහිල්ලා වැරද්ද කියන්නේ නැහනේ. අල්ලපු ගෙදර අයටවත් ඇහෙන දඬුවම් කරන්නේ, දඬුවම් කියන අපේ සංස්කෘතිය හැටියට වරද පෙන්නලා කෑ ගහන්නේ නැහනේ. වරද හදනවා. හැබැයි රට ලෝකයෙන් සංගවලා මගේ දරුවා මොන වුණත් මගේ දරුවා හදන්න ඕනේ. හැබැයි රටට ලෝකයට අගෞරවයක් නොවෙන්න එහෙමනේ දරුවා හැදුවේ. ඒක තමයි ඔබේ අම්මගේ කතාව, අපච්චිගේ කතාව. මේ සත්පුරුෂකම මේ ලෝකයේ මහා සත්පුරුෂයාණන් වහන්සේ, කල්යාණ මිත්‍රයාණන් වහන්සේ, ඒ තථාගත බුදුරජාණන් වහන්සේ ගැන මේ අපි සාකච්ඡා කරන්නේ. අපි අපේ ජීවිතයට ලං කර ගන්න ඕනේ. මේක තමයි සුපසන් ජීවිතය කිව්වේ. අපිට ලං වෙනකොට ওই ටික හැමම ලං කර ගන්න. ස්වාමියා බිරිඳ නොදී යුතු දේ අඤ්ඤදත්තුහර වචී පරම අනුප්පියබාණී අපාය සහාය එපා. අපායට ලං කරන කිසිවක් කරන්නත් එපා. ඒකට පොළඹවන්නත් එපා. දරුවෙකුටවත් දෙන්න එපා. මම නිතර දේශනා කරනවා තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මයේ කියවනකොට පින්වත්නි, සංසාර ගමනේ ඇති භයානක බව හොඳටම වැටහෙනවා. මට බුදුහාමුදුරන්ගේ දහම ලං වෙනකොට මටත් ඊටාම කරුණාවක් ඔබ කෙරෙහි. මා මෙලවට බිහි කළ මගේ දෙමව්පියෝ ගැන වගේම බුදුහාමුදුරන්ගේ දහම තුල දේශනා කළ මට මගේ අම්මා වගේ වයසේ වගේ වෙනකොට බලන්න කියලා. මාතු මත්තිසු මාතු චිත්තං උපට්ඨපේත. අම්මා දෙස බලනවා වගේ බලන්න කියලා. බගිනු මත්තිසු බගිනු චිත්තං උපට්ඨපේත. සහෝදරියක් සහෝදරයෙක් දෙස බලනවා වගේ බලන්න කියලා. දීතු මත්තිසු දීතු චිත්තං උපට්ඨපේත. දුවේ පුතේ දෙස බලනවා වගේ බලන්න කියලා. දහම කියවනකොට දැනෙනවා මනුස්ස ජීවිතයක් ලැබීම කොච්චර අමාරුද කියලා. අනන්ත සංසාර ගමනේ අප්‍රමාණ කාලයක් දුක් විඳලා පුබ්බේ නිවාසානුස්සති චුතුපපාත ඥානයන්ගෙන් දුටුවා. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ ත්‍රිවිද්‍යා ඥානයේදී විඳපු දුක් ඒක මෙච්චරයි කියලා කියන්න බෑ. දේවදූත සූත්‍රයේ සඳහන් කර ලෝහ කුඹු නිරය, මහා නිරය, ගූත නිරය ආදී වශයෙන් දේවදූත සූත්‍රය කියවලා බලන්න. මොකද සූත්‍රේ නම? දේවදූත සූත්‍රය කියවලා බලන්න. අප්‍රමාණ දුක් විඳලා තියෙනවා. ඒ දුක ගැන ඉතින් මේව පින්වත්නි ඔබේ හිතේ මෙහෙම ප්‍රශ්නයක් ආවේ නැහනේ. හැබෑවටම අපායක් තියෙනවද ස්වාමීනි කියලා? ඒක වෙනම ප්‍රශ්නයක් වෙනවා හිමුණත්. ඒකට තියෙනවා තාත්වික උත්තර තියෙනවා. දර්ශනයෙන් යුක්ත උත්තර තියෙනවා. ඒක වෙනම අදහසක්. දර්ශනයෙන් සාකච්ඡා කළ යුතු දේ තියෙනක වෙනම සාකච්ඡා කරන්න ඕනේ. මොකද දර්ශනයයි, ඇදහිල්ලයි, විශ්වාසයයි, අවබෝධයයි අපි ගන්න ඕනේ බොහොම පරිස්සමින්. ඒක වෙනම දර්ශනයෙන් සාකච්ඡා කළ යුතු දෙයක්. ඒවා ඒ සුදුසු විදියට ගත්තේ නැත්නම් ලොකු වැරද්දක් කරගන්නවා. අද පින්වත්නි ඔබට මේ ඇඳුමක් හරි සත්පුරුෂෝ තවමත් ඇඳගෙන යන්න තනිමග තවම හරි පුළුවන්කම ලැබෙන්නේ පුංචි කාලේ ඉඳලා අපේ රටේ මේ හොඳ නරක කුඩා කාලේ ඉඳලා උගන්වපු නිසා.
මේ හොඳ නරක කුඩා කාලේ ඉඳලා ඉගෙනුවේ නැත්තම් ওই ටික බැරි වෙන්න නොහැකි වෙන්න ඉඩ තිබුණ ඒ ටික ටිකෙන් ටික දැන් සිද්ධ වෙගෙන යනව නේද? වැඩිහිටි මව් කෙනෙකුටවත් තනි පංගලමේ මහදවල්වත් ගෙදරක තනි පංගලමේ සිටින්න බැරි තරමට කාලයක් උදා වේගෙන එනවදෝ. එහෙමයි කියලා මං කියන්නේ එහෙම නොවේවා. මොකද සත්පුරුෂ බෝධිසත්ව උතුම් අප්‍රමාණ සිටිනවනේ. ඒ නිසයි ඒ ප්‍රමාණය වැඩි කරගන්නවා. ඒ නිසා බොහොම පරිස්සමෙන් සාකච්ඡා කරන්න ඕනේ. අපාය ගැන අපි අවබෝධයෙන් දකින්න ඕනේ. බොහෝම ගැන අවබෝධයෙන් දකින්න ඕනේ. ඒක වෙනම සාකච්ඡාවක්. හොඳයි පින්වත්නි, ඒ ගැන කියවල බලන්න. දහම කියවනකොට විඳි දුක් අප්‍රමාණයි. මිනිස්සෙක් වීම කොච්චර අමාරු කාර්යයක්ද. ඒ උතුම් දුර්ලභ වූ මනුස්ස ජීවිතයක් ලබලා නැවත මේ දුර්ලභ මනුස්ස ජීවිතේ වරද්දාගත්තොත් නැවත වැටෙන තැනකට. ඔබට දැනලා තියෙනවද ඔබ ආශ්‍රය කරපු සතෙක් එක්ක? සමහර විට ඔබ කියලා තියෙනවද? මෙයාට නම් කතා කරගන්න බැරි එක විතරයි. උතර දැනලා තියෙනවා. මෙයාට නම් කතා කරගන්න බැරි වෙක විතරයි. මෙයා ගිය જાතියේ මිනිස්සෙක්ද කොහෙද? මේ සමහර ගෙවල් වල හදන සතුත් එක්ක ඔබ කියනවා. හිතන්න බැරිද නැවතුණා. ඔබ මේ වැරද්දක් කළා ඔබයි මමයි අපි කවුරුන් හෝ මේක පස්පව් දස අකුසල් වෙන්න පුළුවන් විග්‍රහ කරන්නේ නැහැ. ඔබ හිත අපි අපේම හදවතට කතා කරගමු. මම කරන කියන දේවල් මොනවද කියලා අමතක කරන්න එපා. මේ ඔක්කොම අපි ඔය කරන කියන දේවල් මේ සසර ගැන කල්පනා කරලා නෙමෙයි මේ ජීවත් වෙන ලෝකේ අරමුණුත් එක්ක පටන් ගන්න මිල මුදල් ධන දාන ගේදර තනතුරු සම්මාන කීර්ති ඔය ඔක්කොම දේවල් ඔය තියෙන්නේ. ඔය ඔක්කොම දාලා යන දේවල්. ලෙඩ දුක් එක පැහැදිලිනේ. එක මොහොතකින් හුස්ම ගන්න බැරි වුණයි කිව්වොත්, මොලේ අක්‍රියතාවයක් වුණයි කිව්වොත්, ස්නායු දුර්වලතාවයක් කියලා කිව්වොත් මොකද වෙන්නේ? ඔක්කොම එතන ඉවරයි. හොඳයි මොලේ අක්‍රියතාවයක් වුණොත් එහෙම ඔක්කොම ඉවරයි. එතන ඉවරයි නේද? ඉගෙනගත්ත දේවලුත් ඉවරයි, ඔක්කොම ඉවරයි. ඊට පස්සේ සමහරට ඔබම කියන දේ ඒව මා විග්‍රහ කරන්නේ අසනීප වෙන්නේ නැත්නම් කලබල වෙනවා. ඒ ඥාතින්ගේ හිත්‍රි දෙන්න පුළුවන්. එහෙම වෙන්න එපා. ඒ හැම සුවපත් වේවා කියලා ඊටාම කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. ඔබ හිතලා බලන්න. අර ලෞකික ඔබ ගත්ත අරමුණු හදාගත්ත විදර්ශනාට අනුව සත්ත්ව පුද්ගල සංඥා ඔක්කොම ඉවරයි. ඔබේ ලෝකෙම ඉවරයි. ඒ කියන්නේ බාහිර ලෝකේ. බෞද්ධ දර්ශනයේ නිවන අරමුණු කරනකොට ලෝකේ කොහෙද තියෙන්නේ? කොහෙද පින්වත්නි ලෝකේ තියෙන්නේ? නිවන අරමුණු කරන කතා ලෝකේ කොහෙද තියෙන්නේ? තමා තුළ මේ ස්කන්ධ පංචකේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකේ තමයි ලෝකේ කියන්නේ. ඒ ලෝකයේත්. ඒ ලෝකේ තමයි නැති කරන්න ඕනේ. වෙන ලෝකයක් නෙමෙයි. අපි තුළම දැන් සත්පුරුෂ ලෝකයේ තුල අපි තුල තියෙන්නේ. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය අනිච්ච දුක්ඛ අනාත්මං වූ තිලක්කන ධර්මයට යටත් කොට දකිනකොට හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණා වගේම හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා. සම්මුතිය තුල සීලේ පිහිටලා ආධ්‍යාත්මයට කතා කරගෙන මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් පිරිපුන් අසමසම ගුණ සමුදායකින් හැබි භාග්‍යවතුන් වහන්සේ ඒ මග යනවා නම් මමද මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් පිරිපුන්ව මෙනෙහි කරනවා භාවනාවක් වගේ සිත සමාධිගත කරනවා. අර ආනාපාන සතිය උගන්වනවා වගේම හැම හුස්මක්ම ආශ්වාසයක් ප්‍රශ්වාසයක්ම මට දැනෙනවා. මගේ හදවත මට කතා කරනවා වගේ දැනෙනවා කියන අවබෝධය අපේ හිත භාවිත බහුලීගත වෙන්න ඕනේ. ඒක තමයි ලෝකේ. එතකොට මොකද ඔබ කියන්නේ? ලුණු මිරිසුයි බතුයි වුණත් මගේ ලෝකෙ මට සුවයක් සැනසෙල්ලක්. මගේ ලෝකෙ සම්පූර්ණයි දැන්. දැන් බොහෝ විටක අර මේ අවබෝධය නැත්තම් ලෝකෙ සම්පූර්ණ කරන්න හදන්නේ කොහොමද? එක්ක විභාග සම්පූර්ණ. ඒක වෙන්න ඕනේ ලෞකික ලෝකේ. හැබැයි දැන් අනෝබෝධයෙන් ඔය සම්පූර්ණ කරන්න කියලා සම්පූර්ණ නෑ කොතනක හරි. විභාගය, රැකියාව, දැන් මම හිතන දේ ඔබට අවශ්‍ය ටික විතරයි ගලපගන්නේ. විවාහය, ඊළඟට දරුවෝ, ගේදොර, තනතුරු ආදී වශයෙන්. ඔන්න ලෝකේ. දැන් සම්පූර්ණ වෙලාද? ඔය ඔක්කොම අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන්ට යටත් වෙනකොට. ඔය දේවල් ඔබට ඕන විදිහට පවතින්නේ නැති වෙනකොට. ඔය විදිහට ස්වභාව ධර්ම ගැටලු, ලෙඩ දුක් ගැටලු. ඔය විපත් වෙනකොට මොකද වෙන්නේ? බොහෝ කෙනෙකුගේ කතාවේ මම හිතුවේ නෑ මට මේ වගේ දෙයක් වෙයි කියලා. මම හිතුවේ අපි හමු වෙනකොට මගේ මුළු ලෝකෙම සම්පූර්ණයි කියලා. ඇයි මට මේ වගේ දෙයක් කළේ මේ ජීවිතේ ඉඳෙද්දි? එහෙම නැත්තම් මට පොරොන්දුනා නේද හැමදාම ඉන්නවා කියලා. ඒ මාව දාලා ගියේ. දැන් ඒ ගිහිපු අය කෙරේ. මං හිතුවේ ඔබ මහා බෝධිසත්වයේ සත්පුරුෂයෙක් කියලා. ඒ මට අසත්පුරුෂකම් කළේ. මං හිතාගෙන හිටියේ මගේ ජීවිතයේ තියෙන නුඹ ළඟයි කියලා. දැනුයි තේරුම් ගත්තේ මගේ ජීවිතේ සොරකම් කරගත්ත කියලා. මහා අසත්පුරුෂ කෙනෙක්. දැන් මේ කතා කො ඊළඟට මම ඉගෙන ගන්නකොට මම ධනෙ හොයා ගන්නකොට මං හිතාගත්තා මට මේ ලෝකේ කවුරුවක් නැති වුණාට කමක් නැහැ. මම මුළු ලෝකෙම අල්ලගත්තා කියලා. මට ඔක්කොම තියෙනවා කියලා.
ඒ ඔක්කොම මගේ හිස මතම කඩාගෙන වැටුණා. මට දැන් ලෝකයක් නැහැ. දැන් නම් ඉතින් ජීවත් මුනේ නැති උනත් කමක් නැහැ කියලා. දැන් මේ මොනවද මේ කියන්නේ? ඔබ අහලා බලන්න. ඔබ දිනාගත්ත කියන ලෝකවල තුල මුළු ලෝක ඕනම තැනක ඕනම රටක භාෂාවක ආගමක් අදහනවා කියන ඕනම චරිතයක් ලෝකේ කියවලා බලන්න. අද පහසුකම් තියෙනවා. ඒ හැමකම චරිතය ගැන කල්පනා කළ කොතනක හෝ කතාව කියනවා. ඒ මොකද්ද කියන එක. ඔවුන් කියාවි. ඔවුන් නොකියන කොටසකුත් තියෙනවා. ඔවුන් බොහෝ දේවල් කියලා හැබැයි නොකියන කොටසකුත් ජීවිතයේ කෙලවර කියනවා. සමහරුන්ගේ කතාවල මේ ළඟම ආශ්‍රිත කතාවල ලෝකේ බලවත්ම රටක් එක්ක ආශ්‍රිතව හෙට අනිද්දා බලවත් වෙන්න හදනකොට පාලනයත් එක්ක කියන කතාවේ මැද කොටස කියවලා බලන්න. මගේ ජීවිතේ ඒ කියන කතාවේ. ඔවුන්ගේ ජීවිතවල සමීපම හිටපු අය අනතුරු වලින් නැති වුණු අය. සමීපම දරුවෝ නැති වුණු තැන් ඒවයි වෙච්චි හදවත්වල ගැස්ම දුක වේදනාව එක්ක නතර වෙච්ච තැන් ලෝකයට කෑ ගහලා කිව්වේ නැති වුණාට මේකද මගේ ලෝකය. ඒ වගේම ලෝකයේම තරුණ හදවත් ඔවුන් විවාහ සමගින් ලෝකයේ කුල්මත් කළ කතාවන් වල අවසානයේ ඔවුන් කොතනද නතර වුණේ කියන එක ඔබ හොයලා බලන්න. මේ තමයි මහා කාරුණික මහා ප්‍රඥාවෙන් තථාගත බුදුරජාණන් වහන්සේ පරම සත්‍ය ලෙස හිතන්න සඳහන් කළේ සම්මුතියට ඔබ වුණාට පරම සත්‍ය වශයෙන් ඔබ තුල ඔබ නැහැ. මම මේ කියන දේ පැහැදිලිද? මම අනුගමනය කරන්නේ මේ කියන්නේ. ඔබට හිතන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඒහි පස්සික ඇවිල්ලා අදහන්න නෙමෙයි, ඇවිල්ලා පරීක්ෂා කොට බලන්න. ඇවිල්ලා පරීක්ෂා කොට බලන්න. ඒහි පස්සික ඇවිල්ලා come and observe, not come and see, come and observe. ඇවිල්ලා පරීක්ෂා කොට බලන්න. හොඳට පරීක්ෂා කොට අතේ ඇති පමත නෙල්ලි ගෙඩියක් වගේ. ඇයි නෙල්ලි ගෙඩියක් කියන්නේ පුතේ? නෙල්ලි ගෙඩියක රස කොච්චර තියෙනවද කියනව නේද? මම අහලා ඇතිනේ පින්න. ඒ වගේ ඒ විවිධාකාර රස බලන්න කීප වතාවක් සපලා. වතුර ටිකක් පානය කරලා බලලා නෙල්ලි ගෙඩියක් කපලා. එහෙමයි කියන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ. එහෙමයි. නෙල්ලි ගෙඩිය රසය. අතටම බලන්න මේ ධර්මයේ ඔබට නිදහස තියෙනවා. පව් සිද්ධ වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කළේ මා ඉතිකිරාය. මේක පරීක්ෂා කරලා බලන්න තර්කයට පමණක් නෙමෙයි ගලපගන්නේ. ඔබේ හොඳ නරක අවබෝධයේ සමග කුසලයට අකුසලයට ගලපලා බලන්න. මේ දේශනා කළ ධහම ගැන ඔබේ සිතින් ගලපලා බලන්න. කුසලයට අකුසලයට ගලපලා බලන්න. සත්පුරුෂය ඔබ තුලින් හොයාගන්න. ඒ සත්පුරුෂ ඔබ තුලත් ඉන්නවා. හැබැයි අසත්පුරුෂයත් ඉන්නවා. ඒකට ඉඩ දෙන්න එපා. අසත්පුරුෂය ඉන්න එපා. ඒක මාර සිතුවිලි. ඒක මොකද වෙන්නේ? දිසෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරිණං මිච්ඡාපනිහිතං චිත්තං පාපියෝ නං තතෝ කරේ. අහලා තියෙනවද ඒ ගාථා රත්නේ? ධම්මපදේ අදම ගිහිල්ලා කියවලා බලන්න. ධම්මපදේ චිත්ත වර්ගයේ කොහෙද තියෙන්නේ? ධම්මපදේ චිත්ත වර්ගයේ හිත ගැන හොඳම ගාථා රත්න කීපයක් තියෙනවා. මේක හොඳයි මානසික විද්‍යාව හෝ මනෝ විද්‍යාව කියවන අයට කියවලා බලන්න. දර්ශනයටම ගලපලා බලන්න පුළුවන්. හිත ගැන ධම්මපදේ 3 වෙනි වර්ගයේ චිත්ත වර්ගයේ තියෙන කියවලා බලන්න. ඒ කිව්වේ පව් කරන කෙනෙක් එවනිම පව් කරන තවත් කෙනෙකුට කරන වරදකට වඩා මේ අවබෝධය නැතුව අසත්පුරුෂ හිතකින් කරන හිතුවිලි දේවල් තමාටම කරගන්න වරද ඒක මෙච්චරයි කියලා කියන්න බෑ. එහෙමනේ. සරල තැනකින් පටන් ගත්තොත් පුතේ ජීවන්ත පුතුණුවනි බොහෝ කෙනෙක් කියන්නේ මන් දන්නේ මට මොනවා වුණාද කියලා. ඇයි මම එහෙම හැසිරුනේ? ඇයි මම එහෙම කතා කළේ? ඇයි මම මේ වගේ දෙයක් කළේ? සමහරු හිසල්ලලා ඇඳ පට්ටමේ ගහ ගන්නවා. බිත්තිය ගහ ගන්නවා. අඬනවා, වැළපෙනවා. ඒ ටිකක් විඳින්න හිරගෙදරට යනකම් බලාගෙන ඉන්න ඕනේ නෑ. ජීවිතය ගැන ගැඹුරින් දකින්න. ඇයි? කොච්චර අමාරුවෙන්ද මේ මනුස්ස ජීවිතයක් ලැබුවේ. අපි මේ මනුස්ස ජීවිතය ගැන හිතන්න ඕනේ. අපේ තරුණ දරුවෝ කලබල වෙන්න එපා. උපතින් ලද අපේ පාටත් එක කලබල වෙන්න එපා. සුදුද කළුද දුමුරුද කියලා. මනුස්සයෝ මොන පාටින් හිටියත් සත්පුරුෂ මනුස්සය සත්පුරුෂයි, අසත්පුරුෂ මනුස්සය අසත්පුරුෂයි. ඒක මේ පාටත් එක්කවත් දත් දෙපළ ගැනවත් හිස කේස කලාපය ගැන ප්‍රශ්නයක් නෙවෙයි. අසනීප නම් බෙහෙත් කරන්න ඕනේ. ඒකේ ගැටලුවක් නෑ. එහෙම නැත්නම් බාහිර රූපය ගැන ප්‍රශ්නයක් නෙමෙයි. මේ තියෙන්නේ අවබෝධයේ ප්‍රශ්නයක් මේ තියෙන්නේ. ඉන්ද්‍රියන්නේ ගැටලුව තියෙනවා. වෛද්‍ය විද්‍යාවත් ඒකේකට බෙහෙත් තියෙනවා. කරන්න පුළුවන්. අංග සම්පූර්ණ බෙහෙතක් නෑ. හරියට මේ කොරෝනාවට වගේ. තවම නෑ. කෙසේ වෙතත් නමුත් ආධ්‍යාත්මික බෙහෙත තථාගත බුදුරජාණන් වහන්සේ නිවන පිළිබඳව පරම සත්‍ය එතන දේශනා කළා. මේ සියලු දුකින් නිදහස් වෙන්න නම් මොකද ඕනේ? උපදින්න නැති වෙනවා. ඔබට අවශ්‍ය නම් පරම සත්‍ය හැටියට ඒක නිවන හැටියට පෙන්වුම් කළා මේ බෞද්ධ දර්ශනය තුළ. ඒ තමයි.
ඒ නිසා මේ අත්විඳීම ලබන්න නම් අපි අප තුලින්ම ඒ ටික දකින්න ඕනේ. ඒ අත්විඳින අර ඇයි මම මෙහෙම කතා කළේ? ඇයි මම හැසිරුනේ? මේ දේ කළේ කියලා කොච්චරයි දුක් විඳිනවද? පසුතැවෙනවද? ඒ විදියට. දැන් ඒකේ අර බෞද්ධ දර්ශනය තුල නිවන් මාර්ගයේදී අපි බැහැර කළ යුතු කරුණු පහක් තියෙනවා පංච නීවරණ ධර්ම කියලා. මතකද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. එයින් හතරවෙනි එක මොකද්ද? උද්ධච්ච කුක්කුච්ච කියන්නේ සිතේ ඇතිවන විසිර යාම. උද්ධච්ච කුක්කුච්ච කියන්නේ පසුතැවීම. උද්දච්ච කියන්නේ උඩඟුකම නෙමෙයි. බොහෝ කිනුට අර වචනෙත් එක්ක හැන උඩඟුකම කියලා උඩඟුකම නෙමෙයි. හිතේ ඇතිවන විසිර යාම. විසිර යාම. restlessness. විසිර යාම. ඊළඟට පසුතැවීම. repent වෙනවා කිය. පසුතැවීම. කියන්නේ කල අකුසල් නොකල කුසල් ගැන. ඒකත් පසුතැවෙන ගොඩක් අයට. දැන් ඕක සල්ලෝ ගත්තොත් මට පුළුවන් කාලේ යුතුයකම් කරන්න බැරි වුණා. අම්මා අප්පච්චි වෙනුවෙන්, තාත්තා වෙනුවෙන්. මට පුළුවන් කාලේ සාමියා බින්දන යුතුයකම් කරන්න බෑ. දරුවන්ට සලක ගන්න, පිනක් දහමක් කරගන්න බැරි වුණා. කෙනෙකුට උදව්වක් කරගන්න බැරි වුණා. නැත්තම් රස්සාව, මුදල්, බොහෝ දේවල් කරා. මං හිතාගෙන හිටියා විශ්‍රාම ගියාට පස්සේ නැත්තම් එක්තැන් වෙලා මේව කරලා මේ දේවල් කරනවා කියලා. හැබැයි මම හිතපු නැදියට මං ලෙඩ වුණා. එහෙම නැත්තම් මට ඒක කරගන්න බැරි වුණා. නැත්තම් අනිත් අය මාව දාලා ගියා. මං හිතුවේ නෑ මට මේ වගේ දෙයක් වෙයි කියලා. දැන් හිතලා බලන්න. ගිය අවුරුද්දත් මේ අවුරුද්දත් මං හිතන්නේ එහෙම නොවේවා. දැන් මේ රෝගයත් එක්ක අපි එක්තැන් වෙලා තියෙන්නේ. යුතුයකම් කරන්න බැරි වුණා නම්, යමක් අපිට කරගන්න බැරි වුණා නම් දැන් මොකද වෙන්නේ? මේ ටිකවත් හිතලා බැලුවා. උද්ධච්ච කුක්කුච්ච කියන්නේ සිතේ ඇතිවන විසිර යාම. ඒ කියන්නේ විතක්ක චරිතයක්. එක අරමුණක පවත්වා ගන්න බෑ. scattered mind. scattered කියන්නේ විසිර ගිහිල්ලා. ඒ කියන්නේ එක අරමුණක පවතින්න බෑ. ඒ හිත එක බොහෝ කෙනෙක් කියන්නේ මගේ හිතේ කර්මුණක එකම අරමුණක් නෙමෙයි. කුසල හිතක් හෝ හොඳ අරමුණක ඒකාරම්මනව එක විදියකට පවත්වා ගන්න අපහසුයි. මගේ හිත වෙනස් වෙනවා. එක දේවල් කියනවා, එක දේවල් ඇහෙනවා. ඒක හිත විසිර ගිහිල්ලා. දැන් අහනවනේ බොහෝ අය. ඇයි ඔබ විදියට වෙනස් වෙන්නේ? අරමුණු ගැන. එක විදියකට එකක් කියනවා, එක විදියකට මම හිතන් ඉන්න දැන් හොඳයි කියලා. ඊට පස්සේ බලනකොට වෙන දෙයක් කියලා. එක විදිය. දැන් මේ විදිය. ඒතර උද්දච්ච කියන්නේ හිතේ ඇතිවන මේ විසිර යාම. පසුතැවීම කියන්නේ නොකල කුසල් කළ අකුසල් ගැන. කොතෙන් හදන්නද මේවා? දැන් සමහර වැරදිව හදන්න බෑ. ඇත්තෙත් නෑ සමහර විටක. සමාව ගන්නවත් අඩු ගන්න. සමහරු මිය ගිහිල්ලා. සමහරුන්ට ඒව අපිට ලං වෙන්නවත් බෑ. සමහර විටක. සමහරලාට ඒක හදන්න පුළුවන් දේවල් නෙමෙයි. සමාව ගන්න හෝ කියන්න ගියොත් එහෙම ජීවත් වෙන්න විදියක් නැති වෙයි. මොකද දරුමල්ලන් ඉඳලා අවමානයක් වෙන්න පුළුවන්. ඔයිට වඩා නරකද? අපේම හදවතට කතා කරොත් මතකයනේ අර නිදසුන නපුරු මිනිස්සෙක් නපුරු කෙනෙකුට කරන වරදකට වඩා එවැනිම කෙනෙක් වරදවා හදාගත්ත හිත ඒ දේ කරනවා. හැබැයි සම්මා පනිහිතං චිත්තං සෙය්‍යසෝනං තතෝ කරේ. සත්පුරුෂ මිනිස්සෙක් අපි මෙතෙක් විස්තර කරගත්ත කල්යාණවන්තු සත්පුරුෂ මිනිස්සෙක් එවැනිම සත්පුරුෂ මිනිස්සෙකු කරන යහපත කොච්චර හොඳ දෙයක් වෙයිද? ඔබට මොකද හිතෙන්නේ? මහරහත් උතුමේ තවත් මහරහත් උතුමෙකුට හමු වුණොත් සම්මා සම්බුදුරජාන් වහන්සේම තවත් සම්මා සම්බුදුරජාන් වහන්සේ නමකට හමු වුණොත් දෙදෙනා වහන්සේ නමක් එකට හමු වෙන්නේ. ඒක පැහැදිලිනේ. සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් වැඩ ඉනකොට තවත් සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැහැ. සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් වැඩ ඉන්න කාලෙක පසේ බුදුරජාන් වහන්සේ නමක් වැඩ ඉන්නෙත් නැහැ. උන්වහන්සේලා පිරිනවන් පානවා. පසේ බුදුරජාන් වහන්සේලා. නමුත් අපි මා උපමාට සඳහන් කළේ මහරහත් උතුමෙක් මහරහතුන් වහන්සේලා හමු වුණාම කොහොමද වෙයිද? ඔබට දැනුණොත් සමසිද්ධා සමසීලා සමචාගා සමප්‍රඥා ගුණයෙන් එක වගේම මොකද හිතෙන්නේ? ඔබ මට දෙවියෙක් කියන වචනේ. ඔබ වචනේ ඔබේ සත්පුරුෂෝ පාවිච්චි කරගන්න ස්වාමියා බින්ද දෙමව්පියෝ දරුවෝ. ඔබ මට දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන කතාව ඔබට දැනුණොත් හැබැයි අඩුපාඩු නැති ජීවිත හොයන්න බෑ. හැබැයි හැකිතාදුට සත්පුරුෂකම කල්යාණ මිත්‍ර සම්පත්තිය එකට එකතු කරගත්තොත් ජීවිතය ඔබට දැනේ. මේක අනුන්ගෙන් නෙමෙයි. දැන් අපි අද දේශනාවේ සඳහන් කළ අනුන්ගෙන් හොයන එකක් නෙමෙයිනේ. තමන්ගෙන් හොයාගත්තේ. තමන්ගෙන් හොයාගත්ත තැන අනුන්ගේ මොකද වෙන්නේ? අන්න එනු සත්පුරුෂ එකතු වේවි. මේ මල් වල මොන මල්ද මෙතන තියෙන්නේ? මොන මල්ද පුතේ මේ මල් වල තියෙන්නේ? නෙළුම් මල්. තව මල් තියෙනවද? නෑ. නෙළුම් මල් ගොඩේ නෙළුම් මල් විතරයි. දැන් ඔබට මොකද උපමාවෙන් ගන්නෙ?
සත්පුරුෂයන්ට සත්පුරුෂය එකතු වේවි. ඔබට අත්දැකීම් ඇති. ලෝකයේ ඕනම රටක පාට ගැටලුවක් නැහැ, භාෂාවේ ගැටලුවක් නැහැ, ආගමේ ගැටලුවක් නැහැ. සත්පුරුෂයන්ට සත්පුරුෂය එකතු වෙනවා. සිල්වතුන්ට සිල්වතු එකතු වෙනවා. ගුණවතුන්ට ගුණවතු එකතු වෙනවා. දෙන අයට දෙන අය එකතු වෙනවා. හැබැයි අපවිත්‍ර ගොඩට අපවිත්‍රම එකතු වෙලා යනවා. අසත්පුරුෂ ගොඩට අසත්පුරුෂ. හැබැයි ඒගොල්ලෝ කෙරේ තරහින් වෛරයෙන් නෙමෙයි සල්ලේක කරන්න. වරද හඳුනා ගන්නවා. හැබැයි තරහින් වෛරයෙන් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. අද දවසේ කාලය අවසන්. ඊළඟ දවසට සූත්‍ර දේශනාවකින් නැවතත් සත්පුරුෂ මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඔබටත් ලබන සතියේ මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඊළඟ කොටස ආරාධනා කරමින් අද දායකත්වයේ ලබා දුන් පින්වත් වූ ඔබටත් මේ සුපසංජීවිතයේ ශ්‍රවණය කළ ඔබටත් අපේ කෙටි කාලයේ අවසන්ව තියෙනවා. ඔබ හැමන්ටම ඒ උතුම් ධර්මාබෝධයෙන් වේවා. ඔබ සත්පුරුෂ වේවා. ඔබ කල්යාණ මිත්‍ර වේවා. ඔබට ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි ඊටමත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සදහවත්නි, මුළු මහත් ලෝකයක්ම රඳා පවතින්නට තරම් ප්‍රබල සාධකයක් බවට පත්වන කල්යාණ මිත්‍ර සම්පත්තිය එහෙම නැත්නම් සත්පුරුෂ ආශ්‍රය කියන කාරණාවයි අද සුපසන් ජීවිතයේ වැඩසටහන තුළින් ඔබට පැහැදිලි කර දෙන්නට, ඔබ තුල අවබෝධයක් ඇති කර දෙන්නට අපි කල්පනා කළේ. කොහොම නමුත් දේශනාව ඉදිරියට පවත්වාගෙන ආවත් ලැබී තිබෙන කාල වේලාව අවසන් වන නිසා අදට සුපසන් ජීවිතයේ වැඩසටහන මෙතකින් නිමාවට පත් කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරනවා අද මේ ඔබට ලබා දුණු පන්නරය ඔබගේ ජීවිතයට එකතු කර ගනිමින් ඔබ ආශ්‍රය කරන අනෙකුත් පුද්ගලයන්ට ඔබ හොඳ කල්යාණ මිත්‍රයෙක් බවට පත්වන්නට ඔබ කටයුතු කරාවේ කියන කාරණාව. එහෙමනම් අද දායකත්වයේ ගනිමින් කටයුතු කළා වැල්ලවත්තේ පදිංචි ෆ්ලොරිඩා සහ ශාන්ති යන දිනියන් දෙදෙනාත්, ටෙරන්ස් ප්‍රනාන්දු වන බෑනනුවන් සහ දයා සහ ලිස්ඩා යන ලේලින් දෙදෙනාත් මොනුබුරු මිනිපිරියන් ඇතුළු පැමිණ සිටින පින්වත් පිරිස විසින්. එහෙමනම් ඔවුන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරමින් ඔවුන්ගේ අරමුණු පැහැදිලි කරන්නට ඉතාමත් ගෞරවයෙන් පූජනීය මිරිස් ධම්මික හමුදුරන්ට ආරාධනා කරනවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද සුපසංජීවිතයේ සදහම් දේශනාවේ සාකච්ඡාවෙහි පින්වත් දායකත්වයේ ගෙන කටයුතු කරනු ලැබුවේ වැල්ලවත්ත හැම්ඩන් පටුමග අංක 93 නිවසේ පදිංචිව සිට වසර 67කට පෙර පල්ලෝසපත් එමානිස් ප්‍රනාන්දු මැතිතුමා ඒ පියාණන්ට පින් අනුමෝදන් කිරීමටයි. මෙම වසරේ ජනවාරි මාස 4 වන දිනට පරලෝසපත්ව වසර 50ක් පිරෙන ඇග්නස් ප්‍රනාන්දු මැතිණිය ඒ මවට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. පරලෝසපත් වූ සහෝදරයන් වන පර්සි නෙවිල් සහ වෝල්ට තිදෙනාට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. පරලෝසපත් වූ සහෝදරයන් වන ග්ලැඩිස් පර්ල් සහ මොරීන් තිදෙනාට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. පරලෝසපත් වූ මසිනානන් වන බර්ටි, ගාමිනී, ආවු සහ ඇලන් අය සහ නෑනා වන මියුරියල් මහත්මියට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. දායකත්වය උසුන් ලැබුවේ ෆ්ලොරිඩා සහ ශාන්ති දියණිවරු දෙදෙනා. එවැගේම ටෙනන්ස් ප්‍රනාන්දු මහත්මයා වන බෑනා, දයා සහ ලිස්ඩා වන මහත්මියවරු ලේලින් දෙදෙනා, එවැගේම මුණුබුරු මිනිබිරියන් ඇතුළු නෑදෑ පිරිසයි මෙහි දායකත්වයේ ගෙන කටයුතු කරනු ලැබුවේ. මේ සදහම් දේශනාව සාකච්ඡාව ඔස්සේ මෙතෙක් වේලා ඔබේ සිතේ සකස් වූ පුරා හෝරාවකට පමණ ආසන්න කාලයක් කුසල සිතුවිලි, ලෝභ දේශ මෝහ සකස් වුණේ නැහැ. අලෝභ සම කුසල සිතුවිලි සකස් වුණේ. මේ කුසල ධර්මයන් අවබෝධයේ පිනක් හැටියට මේ ඉහත නම් සඳහන් කළ මේ සියලු ඥාතීන් වෙනුවෙන් ඔබට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න පුළුවනි. එමානිස් මැතිතුමා, එමානිස් ප්‍රනාන්දු මැතිතුමා, ඒ වගේම ඇග්නස් ප්‍රනාන්දු මැතිණිය, ඒ දෙමාපියන් ප්‍රමුඛ ඔබ හැම පරපුරකම යෙදුණු සියලු ඥාති හිත මිත්‍රාදීන් නමින් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම නිදුක්ව නිරෝගීව සුවපත්ව ඊතා ඉක්මන් අවස්ථාවකම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවනින් සැනසෙත්වායි මියදුණු ඥාතීන්ට පින්පතා සාදු කියන්න. එක්ව කියමු. ඉදන්නෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන්නෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ.
ඉදන්නෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. පින් කැමති සියලු දෙවියන් පුණ්‍යානුමෝදනා ලබා සතුටු වන්න. එසේ සතුටටපත් වුණා වූ සියලු දෙවියන්ගේ කරුණා මෛත්‍රියෙන් දායකත්ව සිළු පින්වත් වූ ඔබ හැම දිනාටම අද දවසේ මේ අවස්ථාවට සහභාගී වූ පින්වත් වූ ඔබ සියලු දිනාටම මේ රටේ හෝ ලෝකතනක හෝ වෙසමින් මේ සදහන් දේශනාව සාකච්ඡාව ශ්‍රවණය කළ ඔබ හැම දිනාටම නිදුක්ව නිරෝගීව සුවපත් සියලු කායික මානසික සුවයන් වඩුව සැලසෙන්න ජීවන්ත පුතුණුවන්ටත් නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ හැමටත් නිදුක්ව නිරෝගීව සුවපත් සියලු කායික මානසික සුවයන් නොවඩුව සැලසෙන්න ධර්මානුධර්ම පිළිවෙත් මගේ සියලු ආරක්ෂා සැලසෙන්න කොරෝනා උවදුර මේ රටෙන් ලෝකෙන් ඉක්මනින්ම බැහැර වෙන්න පුණ්‍යානුමෝදනා ලබන සියලු දෙවියන්ගේ ආශිර්වාදයේ ආරක්ෂා රැකවරණය නොමදෝ වේවා. එම දෙවියෝ ධර්මාබෝධය ලබා නිවනින් සැනසෙත්වායි පින්පතා සාදු කියන්න. සාදු. අවසානයේ හැම දිනාටම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම උපනිශ්‍රය වේවා. සාදු. සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං.